ITN ආයතනය රූපවාහිනී නිජබුම හැටියට නේ නමුත් 6:00 විතර 4 විතර පටන් ගත්තේ වැඩසටහන. ඊට ඉස්සෙල්ලා යන්න පාරක් තොටක්වත් මුකුත් තිබුණේ නැහැ. අපේ පළමු රූපවාහිනී අත්දැකීම. ITN නැත්නම් ස්වාධීන රූපවාහිනී අපේ කමක් තිබෙනවා. තනිකරම මේක ගොඩනැගුණේ තමන්ගේ ස්ව ශක්තියෙන් ගොඩනැගිච්ච ආයතනයක්. ලෝකයම අතැඹුලක් කොට නිවසට රැගෙනෙන මිනිස් ජීවිත සමග නිරන්තරයෙන් බද්ධ වූ අරුමැසිය බවට අද රූපවාහිනිය පත්ව තිබේ. දශක ගණනාවක් පුරා විවිධ රටවල විවිධ පරීක්ෂණ මෙම රූපවාහිනිය නම් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රමවේදය සොයා සිදුවන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් පියවරෙන් පියවර වර්ධනය වෙමින් පැමිණි රූපවාහිනිය නම් සංකල්පය නව මානයකට යොමු කරන්නට ස්කොට්ලන්ත ජාතික ජොන් ලොකී බෑඩ් සමත් වන්නේ 1925 මාර්තු මස 25 වෙනිදා ලන්ඩනයේ සෙල්ප්ච් දෙපාර්තමේන්තුවේදී සිළුවට චලන රූප ප්‍රදර්ශනයක් පවත්වමිනි. The world's first ever detailed television image. He's finally got the magic combination. Baird knows at once it's a major breakthrough. ජෝන් ලොගී බෑඩ් බිහි කළ මෙම නව අරුමැසි මෙවලම ඉතා සීග්‍රීන් ලෝපුරා ප්‍රචලිත වෙමින් දකුණු ආසියාවටද පැතිර ආවේය. විශේෂයෙන් ශ්‍රී ලංකාව දෙසට කිහිප විටකදීම රූපවාහිනිය පිළිබඳව මූලික ඉඟි ඇති වුණද විවිධ හේතුන් මත එය සංවාදයකින් එහා ගොස් යථාර්ථයක් බවට පත් වූයේ නැත. ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍ය යුගයේ සිට මෙන්ම ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය යුගයේද රූපවාහිනිය පිළිබඳව සංවාදයක් මතු වූ අතර එස්මන් වික්‍රමසිංහ මහතා ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරමින් ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා සමග ගොඩනැගූ සංවාදය 70 දශකයේ තුල ඉතා උච්ච තලයකට පිවිස තිබිණි. 1970 පටන්ම ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මාධ්‍ය සිහිනයක් තිබුණා. ඒ තමයි අපේ රටට රූපවාහිනිය අවශ්‍යයි කියලා. එසේ තිබුණට ප්‍රායෝගික වශයෙන් මේ මාධ්‍ය ගෙනෙන්නට මේ විද්‍යුත්තුගේ ආරම්භ කරන්නට බොහෝ දෙනෙක් සූදානම් හිටියේ නැහැ. 70 තිබුණා විශාල රැස්වීමක් ශ්‍රී ලංකාවේ. නොබැති සමුළුවේ නායකයෝ මෙහි ආවා. ඒ වෙලාවේ සීම සහිත දර්ශන සහිත රූපවාහිනී ක්‍රමයක් ලංකාවේ තිබුණා. ඒක තවත් උනන්දුවක් ඇති කළා. අපිටත් මේක ඕන කියලා. නමුත් පුරෝගාමීව රූපවාහිනී ක්‍රමයක් ආරම්භ කළේ අපි කියන්න ඕන පෞද්ගලික ආයතනයක්. එහි අග්‍රඵලය වූයේ 1979 අප්‍රේල් 13 වනදා ප්‍රථම රූපවාහිනී අත්දැකීම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීමයි. ශාන් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටියාන මහත්වරුන්ගේ හිමිකාරිත්වයෙන් පන්නිපිටිය මහල්වරාවේ කුඩා නිවසක සිට සැතපුම් 5ක පමණ කලාපයක් ආවරණය කරමින් ඇරඹි පළමු රූපවාහිනී නාලිකාව වූ ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව විය. අනිල් විජයන් මහත්තයා මාව එක්ක එකව වෙලා එතුමා 50,000 දැම්ම මම 50,000 දැම්මා. සරතමුග මහත්තයා කිව්වා මේගොල්ලන් අවුරුද්ද අප්‍රේල් මාසේ 13 වෙනිදා මේක දෙනවා කියලා සේවය. 13 වෙනිදා අමාරුවෙන් කෙරුවා. නුනගතේ වෙලා කරේ. ලංකාවේ කට්ටියට ටවර් හැදුවේ ඇන්ටෙනාවක් ගෙනාපු එක කැඩලා තිබුණා. ඊට පස්සේ මම ආවිදින් අවුරුදු දවසේ බෙලෙක් කඩයක් තිබුණා පිළියන් රහන්දේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ එතෙන්ට ගිහින් පාස් කරගෙන ආවිදින් හයි කළා. ආයෙත් තිබුණේ නමුත් 6:00 විතර 4 විතර පටන් ගත්තේ වැඩසටහන. ඊට ඉස්සෙල්ලා 1ට 2ට විතර පොඩි හාමුදුරු ගංගාරාමේ පැමිණලා අපි පිරිත් කිව්වා. 1979 වසරේම ජුනි මාස 5 වෙනිදා අධිකාරියක් බවට පත් කරමින් ස්වාධීන රූපවාහිනිය රජයට පවරා ගන්නා ලදී. එහි ප්‍රථම නිසි බලධාරියා බවට පත්වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී තේවිස් ගුරුගේ මහතායි. ගුවන් විදුලිය ඇසුරේ ලබන ලද නිර්මාණාත්මක පරිචයත් අත්දැකීම් ඇසුරින් ගොඩනගා ගන්නා ලද නිවැරදි කළමනාකරණයත් සමග ස්වාධීන රූපවාහිනිය මෙරට ප්‍රේක්ෂක ජනමන තුළ ඉතා කෙටි කලකින් ස්ථාපිත කිරීමට එතුමන් සමත් විය. එතැන් සිට ශ්‍රී ලාංකීය රූපවාහිනී ඉතිහාසයත් ස්වාධීන රූපවාහිනී ඉතිහාසයත් දෙකක් නොව එකක් ලෙසින් වැඩිනි. ශ්‍රී ලංකාවට මේ රූපවාහිනී යුගයේ උදා කරනකොට ආණ්ඩුවෙන් ගෙන්නුවා විශේෂඥයෙක් වෝනර් ට්‍රොයේ කියලා කැනේඩියානු ජාතිකයෙක්.
එනිසා මේ විශේෂඥා එක්තරා කණ්ඩායමක් පුහුණු කරා. අපේ පුරෝගාමී රූපවාහිනී සංස්ථාවක් හදනකොට ඒ සේවය සඳහා. වෝනර් ට්‍රෝය මහත්මයා මටත් දේශන පවත්වන්න කිව්වේ කණ්ඩායමට. මේ වෝනර් ට්‍රෝය උන් හැට එක්තරා අදහසක් තිබුණා. මොකද අදහස 1980 රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා ඇමරිකාවේ දවල් මන්ත්‍රීට පත් වුණා. එයා කිව්වා මට ඔබ හා සමග මම සාකච්ඡාවක් කරනවා. ප්‍රථම රූපවාහිනී සාකච්ඡා විදේශ ප්‍රවෘත්ති පිළිබඳව. ඉතින් අපිට ඒ කාලේ තිබුණේ නෑනේ චිත්‍රාගාරයක්. ඔය SLBC ආයතනයේ මිදුලේ తాවකාලික මඩුවක් හදලා ඒකේ ඇමරිකානු කොඩි ආදී එහෙම දාලා ඉතාම විභූතිමත් විදියට වෝනර් ට්‍රෝය මහත්මයා මා සමග සාකච්ඡා කළා. මම මේක විශේෂයෙන්ම කියන්නේ ITN එකේ ඉතාම ඓතිහාසික සිද්ධි ධාරාවේ ඉතාම ප්‍රබල අවස්ථාවක් ඒ නිසා. ස්වාධීන රූපවාහිනිය ආරම්භයේ පටන් ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරමින් බටහිර විවිධ විනෝදාත්මක සහ අධ්‍යාපනික වැඩසටහන් විකාශය කළේය. එසේම 1980 පමණ වන විට දේශීයත්වයට මුල් තැන දෙමින් නිෂ්පාදිත නෙත්සර, සෙත් ශ්‍රී ලංකා, රන්නුන්චිල්ලා, ගජමන් පුවතපැණි දේශීය වැඩසටහන් ඉතා සිත් ගන්නා සුළු විය. මුල්ම අවධියේ නිෂ්පාදනය කළ සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විකාශය කළ වැඩසටහන් ලෙස 1979 කියුබාවේ පැවති නොබෙදි ජාතීන්ගේ සමුළුව, එලිසබෙත් මහරජනගේ ශ්‍රී ලංකා ගමනෙහි විශේෂ වැඩසටහන, 1980 සෝවියට් දේශයේ පැවති මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, චාල්ස් ඩයනා රාජකීය විවාහ මංගල්‍ය එකල ස්වාධීන රූපවාහිනිය මෙන්ම මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේද තැබූ යෝධ පියවරක් විය. එමෙන්ම මෙරට පළමුවරට මැදිරියකින් පිටත පටිගත කළ රූපවාහිනී සංගීත වැඩසටහන වූ භක්ති තරංගනේද විසල් ඉදිරි පියවරකි. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා වෙත ප්‍රවෘත්ති ප්‍රකාශයක හැඩරුව ගෙන යමින් ඇරඹී සිව්දිකින් සහ ලොව වටා වැඩසටහන්ද සුවිශේෂී කඩයිම් විය. ඉන්දිය තෙල් සහ ස්වභාවික ගෑස් කොමිසම සඳහන් කරයි. 1983 වසරේ ආරම්භන ලද මధుරසාංග සහ බ්‍රයිටන් බ්‍රීසි එකල වැඩසටහන් පෙළ ගැස්ම තුළ ඉතා ජනප්‍රිය විය. මම ස්වාධීන රූපවාහිනියට අනුයුක්ත වුණේ 1981 ගුරුගේ මහත්තයා මාව පත් කළා වැඩසටහන් අංශයට. ඇත්තටම අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ තැටි වැඩසටහන් වලින්. ඉස්ලාම් අපි කරපු වැඩසටහන තමයි මధుරසංග. අපිට වැඩි සින්දු තිබුණ නැහැ. ඒ වුණාට කොහොම හරි අමාරුවෙන් අපි ස්වාධීන රූපවාහිනී සේවයේ මිදුලේ නැත්තම් ඒ අවට පරිසරයෙන් අපි සින්දු රෙකෝඩ් කරනවා. ඒ වයින් තමයි මధుරසංග කරේ. ඒ කාලේ නොකියාම බැරි කට්ටිය තමයි අපට උදව් කරපු එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා වගේ ශිල්පියෝ. මෙසේ ස්වාධීන රූපවාහිනිය එකල ජනතාවට සමීප වූයේ ඉතා සීමිත භෞතික සහ මානව සම්පත් ප්‍රමාණයකිනි. ඒ වගේම ඒ කාලේ තිබිච්ච තාක්ෂණ උපකරණත් දැන් තරම් දියුණු තාක්ෂණ මට්ටමේ තිබුණේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වහම දැන් හුඟක් හොඳ දියුණු LED මට්ටමේ ආලෝක උපකරණ තිබුණාට ඒ දවස්වල ENG සඳහා භාවිතා කරේ ටින්කිරි ටින් එකක ලයිට් එකක් සම්බන්ධ කරලා ඒක තමයි අරගෙන ගියේ රූපවාහිනියේ කරණය කිරීම සඳහා. ඉතින් මේක දැක්කාම සමහරක් අය හිනත් වුණා. නමුත් සමහරක් අයට මේක අමුතුම අභියෝගයකුත් වුණා. කොහොමද ඒකෙන් ආලෝකය කරලා මේ වගේ දෙයක් රූගත කරන්න කියලා. මේ ස්වාධීන රූපවාහිනී සේවයේ තියෙන අනිත් විශේෂත්වය තමයි එදා ඉඳලා අද දක්වාම තනිකරම මේක ගොඩනැගුණේ රාජ්‍ය ආයතනයක් වශයෙන් පමණක් නෙවෙයි, තමන්ගේ ස්ව ශක්තියෙන් ගොඩනැගිච්ච ආයතනයක්. රූපවාහිනී තාක්ෂණයේ මූලික පියවරක් ලෙස 1983 වසරේ කුඩා වෑන් රථයක් තුළ දේශීය ඉංජිනේරු ඥානයෙන් නිර්මාණය කළ බාහිර විකාශන රථයද රූපවාහිනී ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ස්වාධීන රූපවාහිනිය 1984 ජුනි මාස 5 වනදා මහල්වරාවේ සිට බත්තරමුල්ල වික්‍රමසිංහපුර අලුතින් ඉදිකරන ලද පරිශ්‍රයකට පැමිණි අතර ඒ ඓතිහාසික මොහොත පළමු සජීවී වැඩසටහන ලෙස විකාශය කිරීමද සුවිශේෂීය. නව මූලස්ථානයේ විවෘත කිරීම නිමිත්තෙන් මේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සජීවී විකාශනයයි.
ස්වාධීන රූපවාහිනිය සිරිලක සිව් දෙස සිසාරා ක්‍රමිකව විකාශනයේ පුළුල් කරමින් යටියන්තොට කරගහතැන්න හුන්නස්කිරිය නායබැද්ද ආදී වශයෙන් විකාශනාගාර ප්‍රමාණය වර්ධනය කරමින් මෙරට ප්‍රබලතම රූපවාහිනී විකාශන පද්ධතියට හිමිකම නිර්මාණය කරගත්තේය. අද වන විට මෙරට ඉහළතම ආවරණ කලාපයක් හිමි ආවරණාධිපති ලෙසින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වන්නේ සමස්ත ශ්‍රී ලංකාවෙන් 99% පමණ කලාපයක් Taman සතු කර ගැනීමෙනි. මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයා වෙත ඉහළම ගුණාත්මක රූපවාහිනී වැඩසටහන් මිශ්‍රණයක් තිළින කළ ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ මූලාරම්භයේද පෝෂණය කරමින් මැටිගෙදර ළමයි වජිරා වීදුරු ගෙවල් ආදී නිර්මාණ බිහි කළේය. 1987 වසරේ ආරම්භී කෝපිකඩේ මෙරට පමණක් නොව ආසියානු කලාපයේද දීර්ඝතම සෝප් ඔපෙරාව ලෙසින් අදද සතිපතා මෙරට රූපවාහිනී ප්‍රේක්ෂක මනපිනවයි. රූපවාහිනී ක්ෂේත්‍රයේ ගොඩනැගෙන සියලුම නව ප්‍රවණතාවන්ගේ පෙරගමන්කරුවා බවට පත්වන ස්වාධීන රූපවාහිනිය කලක් මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ පුරා පිළිලයක් ලෙස පැතිර ගිය ඉන්දියානු සහ ඉන්දියානු අනුකාරක ටෙලි නිර්මාණ රැල්ලට කදිම දේශීය පිළිතුරක් ලබා දීමට සමත් විය. ඒ බට්ටේ පබා මුතුකිරිල්ලි ඉතින් ඊට පස්සේ වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළින කරමින් මෙරට සමස්ත රූපවාහිනී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගනිමිනි. එසේම දොරමඩලාව අටපට්ටම වැඩි වැඩසටහන් නොකඩවා ජනතා සම්මානයට පාත්‍ර වන්නේ මෙරට ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන් ලෙසිනි. ප්‍රේක්ෂක දත්ත වාර්තා අනුව දීර්ඝ කාලයක් මුළුල්ලේ අංක 1 රැදි ස්වාධීන රූපවාහිනිය නැත්නම් රූපවාහිනී මහගෙදර ගෙවී ගිය කාලය පුරා වැඩසටහන් සහ ප්‍රවෘත්ති සඳහා මෙන්ම විශිෂ්ට නාලිකාවක් ලෙසින් ජනතා සම්මාන ඇතුළු සම්මාන පිට සම්මානයට පාත්‍ර වූයේ සැබෑ ලෙසම අධිෂ්ඨානයෙන් සහ කැපවීමින් තැබූ පියවර නිසාවෙනි. යම් පුරුෂයෙක් හෝ යම් ආයතනයක් හෝ පුරෝගාමී වූ පමණින්ම විශිෂ්ටත්වය ලබන්නේ නැහැ. ඒ පුරෝගාමී පදවියත් එක්කම යම්කිසි වගකීමක් තියෙන්න ඕන. යම්කිසි වැදගත් දර්ශනයක් තියෙන්න ඕන. අනාගතයේ පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. ITN ආයතනයේ වාසනාව වුණේ ඒකයි. ආරම්භයේ පටන්ම නියත පෙනුමක් තිබුණා. ප්‍රතිපත්තියක්, දූරදර්ශී ක්‍රියාමාර්ගයක්, අනාගත සංවර්ධනය සඳහා කළ යුතු දේවල් ඉතා පැහැදිලිව තිබුණා. ඒ පැහැදිලිව යුතු දර්ශනය වචනයට නැගුවා ආනන්ද රියලිස් මහත්මයා. ඒ මහත්මයා කිව්වා ITN ආයතනයේ විසින් E3ක් ඉෂ්ට කරන්න කියලා. E3ක් ඉංග්‍රීසියෙන් මොනවාද? education, entertainment, enrichment. දැන් මේ මුල් දෙක මට හිතේ තියාගන්න නැහැ. තුන්වෙන්න තමයි ඊටාම හොඳට ITN ආයතනයේ විසින් තමන්ගේ පුරෝගාමී මෙහෙ හැටියට හිතාගත්තේ. enrichment. මේ වැඩසටහන් ආදියෙන් ආධ්‍යාත්මය සරුසාර වෙන්න ඕන. අධ්‍යාත්මයේ යම්කිසි සරුසාර භාවයක වැඩෙන වැඩසටහන් අපි ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ නිසා ITN ආයතනය ස්ථාවර ලෙස අපේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී නිජබුම හැටියට ප්‍රථම නිවාසය හැටියට තැන්පත් වී සිටින අන්නේ දූරදර්ශී අවවාදයේ හේතු කොටගෙන. රූපවාහිනී කලාවේ ප්‍රමුඛයා එදා සිට අදටත් මතුවටත් දේශීය සංස්කෘතිය සදාචාරය සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව නිරන්තර සුරක්ෂිත කිරීමේ වගකීමට උරදෙමින් නිසි රිසිදීම සිය ප්‍රේක්ෂක සමූහයාට තිළින කරන්නේ ඔබේ පවුලේ නාලිකාව යන්න වඩාත් අර්ථ ගන්වමිනි. ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව. ITN නැත්නම් ස්වාධීන රූපවාහිනිය අපේ කමක් තිබෙනවා. මේ මගේ ජීවිතේ මා ඉතා ප්‍රිය කරන නාලිකාවක්. ජනතාවගේ රසවින්දනය පුළුල් කරන්නට, ජනතාවගේ ප්‍රඥාව වැඩි කරන්නට, ඉදිරිපත් කරන්නට නිරන්තරයෙන් ස්වාධීන රූපවාහිනී සේවය කැස කැවුවා, පැරවැඩුවා. මිනිසුන්ව දැනුවත් කරලා මිනිසුන්ගේ ජීවිත වඩා උසස් තත්වයකට ගෙන ඒමේ කාර්යභාරය ඔවුන් විසින් ඉතිහාසයේ මේ දශක 3ක්
ගත වෙලා දැන් දශක 4කට එළඹෙමින් තියෙන වෙලාවේ ඉටු කළ බව කිසිදු අතිශයෝක්තියකින් තොරව වර්ණනාවකින් තොරව පැවසිය හැකි නිසැකව. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණයේ නිම් වලලු පුළුල් කරමින් මාධ්‍ය ජාලයක් බවට පත්වීම ස්වාධීන රූපවාහිනිය තිබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. 1996 නොවැම්බර් 15 වනදා ආරම්භී ගුවන් විදුලි නාලිකාව ITN FM ලෙසින් ජන හදවත් දිනාගත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මුල්ම සමාජිකයාය. විවේචනයට පමණක් සීමා නොවේ ලංකාවේ ජනප්‍රිය 777 මයිකකලු ඇහැරෙන දවසක වසන්තම් TV සහ වසන්තම් FM නාලිකාද ප්‍රයිම් TV නම් ඉංග්‍රීසි නාලිකාවද රූපවාහිනී මහගෙදර සෙසු සමාජිකින් බවට පත්ව සිටී. මෙම මාධ්‍ය ජාලයම අද වන විට ITN යටතේ ඒකත් ඡත්‍ර වී එකම පවුලක් වී අවසන්ය. එනිසාම මෙරට ඉහළම ප්‍රේක්ෂක ජනප්‍රසාදයක් හිමි මාධ්‍ය නාලිකාව ලෙසින් ඉහළම ගෞරවය දිනා ගන්නට ITN මාධ්‍ය ජාලයට හැකියාව ලැබී ඇත. මුලින් ගොඩනැගිලි කිහිපයක් එක් මැදිරියක් සහ සීමිත තාක්ෂණික සම්පත් ප්‍රමාණයකින් ආරම්භී ITN නාලිකාව අද වන විට මැදිරි 5ක් සහ ලොව ප්‍රධානතම රූපවාහිනී නාලිකා භාවිත කරන ඉහළම සහ නවීනතම කැමරාමෙන්ම උසස් තාක්ෂණික උපකරණ පද්ධතියකින් සමන්විත විශිෂ්ට මාධ්‍ය නාලිකාවකි. OneTube එක කැමරාවක හිමිකාරීත්වය පමණක් සහිතව ආරම්භී ITN නාලිකාවේ ගමන මැදිරි කැමරා ආදීන් ක්‍රමයෙන් සන්නද්ධ වෙමින් අද වන විට HD තාක්ෂණයෙන්ද සුපෝෂිතය. මෙරට රූපවාහිනී කලාවේ ප්‍රමුඛයා මෙන්ම නව රූපවාහිනී තාක්ෂණයේ ප්‍රමුඛයා වන ITN නාලිකාව මිලියන 200ක පමණ වියදමින් ඉදිකරන ලද මෙරට පළමු අධිවිස්තෘත නැත්නම් HD මැදිරි සංකීර්ණයේ හිමිකරුවා බවට පත්ව තිබේ. කල ලෙසටම ආයු වේවා ඔබ හට ලොව ඉහළම තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ HD බාහිර විකාශන බස් රථයේද ITN නාලිකාව සතුවීම රූපවාහිනී ක්ෂේත්‍රයේ සුවිශේෂී තාක්ෂණික ජයග්‍රහණයකි. මෙම නව තාක්ෂණික සම්පත් වලින් ඔපවත් වුණු ITN නාලිකාව මෑත කාලීනව නිෂ්පාදනය කළ නවතම රියැලිටි වැඩසටහන වූ Youth with Talent වැඩසටහන සුවිශේෂීය පළමු අදියර ජයග්‍රහණය කරමින් දෙවන අදියරද සාර්ථකව නිම කළ Youth with Talent වැඩසටහන පසුගිය වසරේ විශිෂ්ටතම රියැලිටි වැඩසටහන ලෙසින් සම්මානයටද පාත්‍ර විය. සිරිලක සිව්කොනයා කළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැඳගත් 2017 සහ 2018 සූර්ය මංගල්‍යය තවත් එක් සුවිශේෂී වැඩසටහනකි. එසේම ඕස්ට්‍රේලියාව සමග පැවති 2020 ක්‍රිකට් තරගාවලිය විකාශනයේද ප්‍රේක්ෂක නෙත් සිත් මත නව ආකර්ෂණයක් එක් කළ බව නිසැකය. The Determined Lankans Challenge The Informed Aussies ශ්‍රී ලාංකික රූපවාහිනී කලාවට නවමු වැඩසටහන් ආකෘතියක් එක් කරමින් ITN නාලිකාව පසුගිය වසර තුළ ආරම්භ කළ ඇත් පවුර වැඩසටහන ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන නව ව්‍යවසායකින් සඳහා වූ සුවිශේෂී වැඩසටහනකි. ඇත් පවුර අද වන විට ඉතා ජනප්‍රිය සහ ආකර්ශනීය වැඩසටහනක් බවට
පත්ව තිබේ. සාමය හා සංහිඳියාව සංකේතවත් කරමින් 2017 ජාත්‍යන්තර ලෝක ළමා දිනය නාට්‍යදුව සහ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වීමද සුවිශේෂීය. හැදෙන රටක වැඩෙන ළමයි තේමාව යටතේ දරුවන් සමග වඩාත් වින්දනීය දිනයක් ලෙස ගත කිරීමට ITN නාලිකාවට හැකිවිය. නව පරම්පරාවට මාධ්‍ය සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ITN නාලිකාව විසින් SMS එකක් මගින් නැත්නම් කෙටි පණිවිඩයක් මගින් ලියාපදිංචි වී නවක නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීමේ ව්‍යාපෘතියද අති සාර්ථක එකක් විය. 7000කට වැඩි තරුණ පිරිසක් අතරින් තෝරාගත් බොහෝ පිරිසකට දැනට ITN සමග කටයුතු කිරීමටද හැකි වී තිබේ. ටෙලිනාට්‍ය කලාවට නව මගක් සහ ප්‍රමිතිකරණයක් හඳුන්වා දුන් ITN නාලිකාව ටෙලිනාට්‍ය පූර්ව දර්ශන මණ්ඩලයක් පිහිටුවා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ටෙලිනාට්‍ය තෝරා ගැනීම සහ මිලදී ගැනීම පසුගිය වසරේ සිට ITN නාලිකාව තැබූ තවත් වැදගත් පියවරකි. මෙරට රූපවාහිනිය තුළ දැඩි පෙරලි කාර්ම සන්ධිස්ථානයක් ලෙස සටහන් කළ කූඹියෝ සහ සහෝදරයා වැනි ටෙලිනාට්‍ය එම ක්‍රියාදාමයේ අපූර්ව ප්‍රතිඵලයකි. ඇත්තටම ලංකාවේ වෙනත් නාලිකාවල පූර්ව ප්‍රචාරණ මණ්ඩලයක් හැටියට බලාත්මක කරන ලද මණ්ඩලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ අධීක්ෂණ මණ්ඩලය කිසිදු පුද්ගලික නමකට ගමකට මොනමාකාරයෙන්වත් ගැති නොවී ඉතාම ස්වාධීනව තමයි තීන්දුව තීරණ ගන්න. ඒ නිසා අපේ මූලික අරමුණ වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතා උසස් ප්‍රේක්ෂකයන්ගේ වින්දනය ඔස්වා තබන උසස් ටෙලිනාට්‍ය සංස්කෘතියක් නගා සිටුවීම. මම හිතන්නේ ඒ කාර්යය තමයි අපේ ප්‍රමුඛම කාර්යය. ඉස්සරහට අපි තවදුරටත් ඉතාම ප්‍රශස්ත ගණයේ ටෙලිනාට්‍ය මාලාවක් තෝරගෙන තියෙනවා ප්‍රේක්ෂක ජනතාවට බාර දෙන්න. අද ප්‍රවෘත්ති සංදර්ශනයේ පමණයි. මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයට ප්‍රවෘත්ති කලාව හඳුන්වා දෙමින් ITN නාලිකාව එදා ආරම්භි ප්‍රවෘත්ති අද වන විට පක්ෂපාත ගැති නො වූ සමබර සහ නිවැරදි පුවත් විකාශයත් පොදු ප්‍රේක්ෂක ඇගීමට ලක්ව තිබේ. මාධ්‍ය ආයතනයක ජාතික කාර්යභාරය මැනවින් හඳුනා ගැනීමෙන් නිරන්තර කටයුතු කරන්නෙකු ලෙස ITN පුවත් සතු කීර්තිමත් ඉතිහාසයට අපූර්ව නිදසුනකි. ගෙවී ගිය යුද සමයේ යුද පුවත් වාර්තාකරණය. රූපවාහිනී මහගෙදර ලෙස ITN නාලිකාව එදා සිට අද දක්වාම විවිධ කාලීන සහ දේශපාලනික වැඩසටහන් ඔස්සේ ජාතික සංවර්ධන ක්‍රියාදාමය සහ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යභාරයේ නියමුවා බව සුපැහැදිලිය. ස්වාධීන රූපවාහිනී සේවා වගේ ආයතන ඇතිවෙන්නේ මේ පොදු සේවා මාධ්‍ය ආකෘතිය ඇතුළේ. ඒක අරමුණ තමයි Taman සේවය කරන ග්‍රාහක පිරිසගේ සුබ සිද්ධිය සඳහා ඔවුන්ගේ යහපත සඳහා යම් යම් කාර්යභාරයන් ඉෂ්ට කරන එක. ඉතින් අප දන්නවා මෙහිදී ස්වාධීන රූපවාහිනී සේවය පූර්වෝගාමී කාර්යයන් රැසක් සිදු කොට තිබෙනවා. පොදු සේවා ආකෘතිය තුළ ස්වාධීන රූපවාහිනී සේවාවට භූමිකාවක් තිබෙනවා. මොකද අනිත් නාලිකාවන් වැඩි හරියක් අපි ගත්තොත් ලංකාවේ තියෙන්නේ වෙළඳ සේවා ආකෘතිය තුළ ඇතිවෙච්ච ආයතනයි. අධ්‍යාපනය, විනෝදය, තොරතුරු ලබා දීම සහ පෙළඹවීම යන සංවේදන අරමුණුවලට එහා ගිය ජාතික මාධ්‍යකරණයක යෙදී සිටින ITN දැවැන්ත මාධ්‍ය ජාලයක් ලෙස රටේ ඕනෑම ව්‍යසනයකදී පෙරමුණ ගනිමින් ජනතාවගේ දුක සැප වෙනුවෙන් සැමදා අත්වැල් බැඳගත්තේ අතිශය ශක්තිමත් ලෙසිනි. ජීවිතේ අපි අතේ තේමාව යටතේ රටවටා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය මෙන්ම නායයාම්, ගංවතුර, නියං යනාදී අවස්ථාවලදී අවශ්‍ය සහනාධාර සහ වෛද්‍ය උපදෙස් ලබා දෙමින් ක්‍රියාත්මක ව්‍යාපෘති එවැනි සමාජ සත්කාරයන්ය. එදා අද මෙන්ම හෙට දිනේද මෙරට සහෘද ජනතාව වෙනුවෙන් කැපවුණු පවුලේ නාලිකාව ලෙසින් නිසි රිසිදේම ඔබේ නිවසට ගෙන ඒමේ වගකීම වෙනුවෙන් කැපවෙන ITN නාලිකාව ගෙවුණු වසර තුළ නව භෞතික සම්පත් රැසක් එක්කර ගැනීමට සමත් විය. සියලු පහසුකම් සහිත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය එවැන්නකි. විශේෂයෙන්ම වැඩසටහන් අංශය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත වීමත් සමග රටේ ජනතාවට මාධ්‍ය ආයතනයක් ලෙසින් නිර්මාණශීලී බොහෝ දේ ඉදිරිපත් කරන නිෂ්පාදකවරුන්ට නිර්මාණ කාර්යයන් සඳහා සුදුසු පරිසරයක් සකස් වී තිබේ. හැමදාමත් දූරදර්ශයේ ඍජු පියවර ගනිමින් පරමාදර්ශී මාධ්‍ය මෙහෙවරක නියැලෙන ITN මාධ්‍ය ජාලය
ශ්‍රී ලාංකේය මාධ්‍ය ආයතන අතර පුරෝගාමී වෙමින් රජයේ සූර්ය බල සංග්‍රාමයට එක් වී ස්වකීය සූර්ය බලෝත්පාදන ව්‍යාපෘතියේ ප්‍රථම අධීර ආරම්භ කිරීම මෑත කාලීනව ITN නාලිකාව තැබූ විසල් ව්‍යාපෘතියකි. සූර්ය බලයෙන් බලශක්තිය උත්පාදනය කිරීමේ මෙම ව්‍යාපෘතියත් සමග ITN නාලිකාව ලංකාවේ පළමු ග්‍රීන් චැනල් බවට නැත්නම් ලංකාවේ පළමු හරිත නාලිකාව බවට පත්වීම 39 වන සංවත්සරයට පාතබන ITN නාලිකාව තැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ITN මාධ්‍යජාලය මෙතෙක් පැමිණි වර්ණවත් ගමන් මගට ක්‍රියාකාරී නිෂ්පාදන කාර්ය මණ්ඩලය මෙන්ම අනිකුත් සියලු අංශද කළ අප්‍රමාණ මෙහෙය සහ කැපවීම ප්‍රධානතම සාධකය විනි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලාංකේය මාධ්‍ය සංවිධානය බවට පත්වීමේ දැක්මෙන් යුතුව ඉහළ නිර්මාණාත්මක සේවාවක් ජනතාව වෙත සපයන ITN සියලු තාක්ෂණික ප්‍රවණතාවන් අතික්‍රමණය කරමින් නවීන ඩිජිටල් විකාශන තාක්ෂණයටද පාතැබීමට රිසිසේ සන්නද්ධ වී සිටී. අද වන විට ITN නාලිකාව අන්තර්ජාල වෙබ් අඩවි සහ ජංගම දුරකථන ඔස්සේ දෙස් විදෙස් දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් හිමිකරගෙන සිටින අතර එය ලෝපුරා රටවල වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ලෙන්ගතුම විද්‍යුත් මාධ්‍යජාලය බවටද පත්ව තිබේ. එම නිසා හෙට දිනද දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනමන තුළ ආදරණීය විද්‍යුත් මාධ්‍ය සගයා ITNම වනු නිසැකය. මිත්‍යාව පිටු දැක විද්‍යාව වපුරන අනාගතවාදී විද්‍යුත් මාධ්‍ය චාරිකාව 39 වසරක් තිස්සේ සිත් නව අදහස් වලින් සන්නද්ධ කරන්නට උරදුන් වෙරදුන් සුවහසක් ප්‍රේක්ෂක ඔබටත් සේවා දායකයින්ටත් සම්පත්ධාරීන්ටත් ITN ශීර්ෂ ප්‍රණාමය.